හොඳයි ළමයි එතකොට අපි දිස්සටහන් න්‍යාය යටතේ අපි කරපු අභ්‍යාසයේ මතක ඇති අපි මට නම් මතකනේ අපි කීවෙනි ගනුදෙනුවෙන්ද අපි ගනුදෙනු වල බලපෑමනේ ලියලිය හිටියේ එහෙම නේද මට චුට්ටක් කියන්නකෝ අපි කීවෙනි ගනුදෙනුවෙන්ද නැවැත්තුවේ කියලා ආලමයි අපි කීවෙනි ගනුදෙනුවෙන්ද ළමයි නැවැත්තුවේ බලපෑම ලියලා මේ ගනුදෙනුව ලියලා කවුරු හරි කෙනෙක් උත්තරේ දෙන්නකෝ ඉන්නකෝ බලන්න එහෙම දෙයනේ එහෙනම් මේ මිනිස්සුන්ට ඒක ලියන්න දුන්නේ අපිට ඔරිජිනල් වචනේ නායකති ප්‍රේෂණ නම් විභාගෙට ලියන්න ඕනේ නායකති ප්‍රේෂණ අපි නායකති ප්‍රේෂණද කතා කරේ අන්තිමටම ඒක නේද කතා කරලා තියෙන්නේ ආලමයි ඇහෙනව නේද හිමාෂි ඇහෙනවද ඇහෙනවා සර් හරි හොඳයි අපි කතා කරලා තියෙන නායකති ප්‍රේෂණනේ හරිනේ අපි එතනින් නවත්තලා තියෙනවා ඒ කියන්නේ අපි කතා කරලා තියෙන්නේ 5 6 7 8 9 6 වෙනි එකනේ අපි කතා කරේ නේද ඇහෙන්නේ නැතිවෙන් ඇහෙනව නේද අනිත් අයට ඔක්කොමලට ඇහෙනවද ඔව් සර් හරි ඇහෙන්නේ නැති කෙනෙක් ඉන්නවලු පොඩ්ඩක් බලා ගන්න අනිත් ඔක්කොටම ඇහෙනවා නම් ඇහෙන්නේ නැති කෙනාට තියෙන තමන්ගේ ප්‍රශ්නයක් තමයි මෙහි ප්‍රශ්නයක් නැහැ හරි හොඳයි ළමයි මම කතා කරන්නම් අපේ 5 කතා කරා අපි 6 කතා කරේ බැංකු ගිණුම හර ණයගැති ගිණුම බැර කියන ගනුදෙනුවනේ අපි කතා කරේ දැන් එදා නම් බෝඩ් එකේ ලියලා තිබුණා දැන් බෝඩ් එකේ නෑ මම එහා පැත්තෙන් ස්ක්‍රීන් එක ගිය පාර කරපු එක බලාගෙන මේ පැහැදිලි කරන්නේ එතකොට අපි 6 වෙනි ගනුදෙනුව බලපෑමට අදාළ ගනුදෙනුව ලිව්වා අද තියෙන්නේ මට කතා කරන්න 7 වෙනි එක යන්ත්‍ර ගිණුම හර 60000යි ප්‍රාග්ධන ගිණුම බැර 60000යි ඕගොල්ලෝ ලියාගෙන ඉන්නේ තියෙන්නේ නේද එතකොට ඒක ලේසි එකක් යන්ත්‍ර ගිණුම හර වෙලා මේක දැක්කේ හැටියම අපිට වැඩි පැහැදිලිනේ ප්‍රාග්ධන ගිණුම බැර කියපු ගමන් අපි දන්නවනේ මොකද්ද කියලා නේද ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අයිතිකාරයාගෙන්නේ අයිතිකාරය සම්බන්ධ වෙලා තියෙනවනේ නේද එතකොට අයිතිකාරයාගෙන් තමයි අපිට අනිවාර්යයෙන්ම යන්ත්‍රය ලැබිලා තියෙන්නේ එතකොට මම හිතන්නේ මේකත් කිව්වද කොහෙද මට එච්චරම හරියට මතක නැහැ එතකොට යන්ත්‍රයක් ප්‍රාග්ධනයේ ලෙස යෙදුවා නැත්නම් ප්‍රාග්ධනයේ ලෙස යන්ත්‍රයක් යෙදුවා 60000යි කියලා තමයි උත්තරේ ලියන්න තිබ්බේ මම හිතනවා ඕක ගෙදරදී කරන්න තිබුණා හැම කෙනෙකුටම එතකොට යන්ත්‍ර ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර කියන්නේ යන්ත්‍ර වැඩි වෙලා ප්‍රාග්ධනයත් වැඩි වෙලා එතකොට ප්‍රාග්ධනයේ ලෙස යන්ත්‍රයක් යෙදුවා 60000යි ප්‍රාග්ධනයේ ලෙස යන්ත්‍රයක් යෙදුවා 60000යි ප්‍රාග්ධනයේ ලෙස යන්ත්‍රයක් යෙදුවා නැත්නම් යන්ත්‍රයක් ප්‍රාග්ධනයේ ලෙස යෙදුවා 60000යි ඕනම උත්තරයක් හරි ඕන විදිහකට සිංහල ලියන්න පුළුවන් ප්‍රාග්ධනයේ ලෙස යන්ත්‍රයක් යෙදුවා 60000යි නැත්නම් යන්ත්‍රයක් ප්‍රාග්ධනයේ ලෙස යෙදුවා 60000යි හරිනේ right අපි යනවා එහෙනම් 8 වෙනි දිත්ත සටහන බලන්න මොකද්ද කියලා 8 වෙනි එකේ තියෙන්නේ මුදල් ගිණුම හර කියනකොට අපිට පැහැදිලිනේ නේද මුදල් ගිණුම හර මම මේ 8 වෙනි එක කතා කරන්නේ
මුදල් ගිණුම හර කියන්නේ මුදල් ව්‍යාපාරයට ලැබිලානේ. ඒ මුදල් ගිණුම හර කියන්නේ මුදල් වැඩි වෙලානේ. ඒතර අපිට බලන්න තියෙන්නේ කොහෙන්ද ලැබුණේ කියන එක. එතකොට ඊට පස්සේ තියෙනවා බැංකු ණය ගිණුම බැර. අපි දන්නවා බැංකු ණය කියන්නේ වගකීමක්, බැර වෙලා කියන්නේ වගකීමක් වැඩි වෙලා. වගකීමක් වැඩි වෙලා කියන්නේ ණය වැඩි වෙලා. දැක්කම තේරෙනවනේ මුදල් ලාච්චුවට ආවේ කොහොමද? මුදල් වැඩි වුණේ කොහොමද? බැංකු ණයක් ගත්තා. බැංකු ණයක් ගත්තා. බැංකු ණයක් ගත්තා 15000යි. හරිනේ? බැංකු ණයක් ගත්තා 15000යි. බැංකු ණයක් ගත්තා 15000යි. බැංකු ණයක් ගත්තා 15000යි. අතර මම මේ ටික කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයගොල්ලෝ තමයි කරන්න ඕනේ. මම හිතනවා කරලා ඇති කියලා ගෙදරදී. ඊට පස්සේ තියෙන්නේ ගැනිලි ගිණුම හර පස්සේ එක තමයි මට චුට්ටක් පේන්නේ. මුදල් ගිණුම් බැරස. හරි. මම අර වීඩියෝ එකෙන් බලාගෙන කරන්නේ බෝඩ් එක බකලානේ. ගැනිලි ගිණුම කියනකොටම තේරෙනවනේ මේ ගැනිලි කරලානේ. මේ අයිතිකාරයා ගැනිලි කරලා ප්‍රශ්නේ තියෙන ඉතුරු එක පෙවුන් නැත්තම් මොකද්ද කියලා හොයාගන්න බැහැ. ගැනිලි කරන්න ඕනේ එක්ක මුදල් නේද? එක්ක තියෙන්න ඕන මුදල් ගිණුම බැර කියලා. එහෙම නැත්තම් තියෙන්න ඕනේ ඔයගොල්ලෝ දන්නව මොකක්ද කියලා ගැනුම් ගිණුම බැර කියලා. නේද? දැන් තියෙන්නේ මෙහෙම. හරි? ඕනනම් මෙහෙම තියෙන්න පුළුවන්. මම හිතන්නේ මේක අපි කතා කරා. ගැනිලි ගිණුම හර කියන අනිවාර්යයෙන්ම ගැනිලි කරලා මොනවාද අයිතිකාරය අරන් තියෙන්නේ මුදල්. මුදල් අඩු වෙලානේ. එහෙනම් මුදල් ගැනිලි තමයි ඕකට උත්තරේ. නිකන් හරි ගැනිලි ගිණුම හර වෙලා ගැනුම් ගිණුම බැර වුණා නම් ඒක බාණ්ඩ ගැනිලි. ඒතර අයිතිකාරයට ගැනිලි කරන්න පුළුවන් ආකාර දෙකයිනේ. එක්ක මුදල් ගැනිලි කරන්න ඕනේ. එහෙම නැත්නම් බාණ්ඩ ගැනිලි කරන්න ඕනේ. නේද? එතකොට ගැනිලි ගිණුම හර මුදල් ගිණුම බැර නම් මුදල් ගැනිලි 3000යි. මුදල් ගැනිලි 3000යි. සිම්පල් මේව දැන්. හුරුයිනේ දැන් ගනුදෙනු කරලා ගනුදෙනුත් හුරුයි දැන්. දැන් කී පාරක් එක ගනුදෙනුව ගැන අපි සාකච්ඡා කරලා ඇද්ද මේ අද දවස වෙනකොට. මේ ඒකයි මම කියන්නේ. තව අපිට අවුරුද්දකට වඩා කතා කරන්න තියෙනවා. කී පාරක් මේ ආයි මේ සෙට් එක ආයි කතා කරනවා. කී පාරක් කතා කරන්නේ. මුදල් ගැනිලි 3000යි. හරිද ළමයි? දැන් අපි යනවා 10 වෙනි එකට සිම්පල් එක දැක්ක හැටිම අඳුරනවනේ ගනුදෙනු දැන්. කවදාවත් අඳුරන්නේ නැත්තම් තමයි හොයාගන්න අමාරු පොඩ්ඩක්. දැන් මුදල් වංචා අපි මේ ඉස්සෙල්ල කරලා තියෙනවා. ඒතර මුදල් වංචා ගිණුම හර කියනකොටම තේරෙනවනේ මොකක්ද කියලා ගනුදෙනු. මුදල් වංචා ගිණුම හර මුදල් ගිණුම බැර. මුදල් ගිණුම බැර කියන්නේ මුදල් අඩු වෙලානේ. ඇයි අඩුනේ? වංචාවක් කරලා. මුදල් වංචා කරලා. කවුරු හරි ලාච්චුවේ සල්ලි අරගෙන. ඒතර ගනුදෙනුව ලියන්න තියෙන්නේ මුදල් වංචා කියලාම තමයි. මුදල් වංචා 1000යි. මුදල් වංචා 1000යි. මුදල් වංචා 1000යි. කරලා පුරුදු අයට සිම්පල් දැක්ක හැටිම අඳුර ගන්න පුළුවන්. කවදාවත් අහලා නැත්නම් තමයි ගැටලුව තියෙන්නේ. මුදල් වංචා මං හිතන්නේ ඉස්කෝලේ එහෙම විශේෂයෙන් සාකච්ඡා කරනවා කියලා දිස්ස කහන්න වලට. නමුත් අපි අර දැනගෙන හිටින තරමට ලේසි වැඩේ. දන්නවනේ මේ මුදල් වංචා තමයි කියලා. මුදල් වංචා 1000යි. ඊපස්සේ 11 වෙනි ගනුදෙනුවට අපි යනවා. ඒක දැක්ක හැටිම තේරෙන්න ඕන ඔයගලන්ට ගැනුම් කියනකොටම දැනගන්න ඕනේ. ගැනුම් කරන්න පුළුවන් ආකාර දෙකයිනේ අපිට නේද? ගැනුම් කියන්නේ ව්‍යාපාරයට බහඳ ගන්නවා කියන එකනේ. ඒතර ව්‍යාපාරයට බහඳ ගන්න පුළුවන් ආකාර දෙකයි. එකක් අත්පිට ඒ කියන්නේ මුදලට නැත්නම් ණයට. අපි ණයට ගත්තොත් සල්ලි දෙන්න එපා. ණය හිමියෝ ඉන්නේ. ණය හිමියෝ. ගැනුම් කියන්නේ අනිවාර්යයෙන්ම හර වෙන ගිණුමන්නේ. ගැනුම් කියන්නේ ව්‍යාපාරයේ වියදමක්නේ. ගැනුම් කරන්න වියදම වැඩි වෙනවා. වියදම වැඩි වුණොත් අර කොහොම ගැනුම් කරත් අනිවාර්යයි ගැනුම් ගිණුම හර. පැහැදිලි කරලා ඉවරයි. ගැනුම් ගිණුම හර මුදල් ගිණුම බැර නම් නේද? ගැනුම් ගිණුම හර මුදල් ගිණුම බැර නම් අපි දන්නවා ඒක අත්පිට ගැනුම්. එක්ක සල්ලි දීලා ගන්න ඕනේ එක්ක ණයට ගන්න ඕනේ. ගැනුම් ගිණුම හර ණය හිමි ගිණුම බැර නම්
නේද? එක ණයට ගැනුම්. එක්ක අපිට ගැනුම් වෙන්න ඕනේ, එක්ක ණයට ගැනුම් වෙන්න ඕනේ. එතකොට උතන තියෙන ගැනුම් ගිණුම හර ණය හිමි ගිණුම බැර. අනිවාර්යයෙන්ම අපිට ගැනුම් නෙමෙයිනේ ඕක ණයට ගැනුම්. ණයට ගැනුම්. ණයට ගැනුම්. දැන් ඕකේ අනිත් පැත්තනේ විකුණුම්. ගත්ත බඩු තමයි මේ ගැනුම් කරන්නේ නැතුව විකුණුම් කරන්න බෑ. එතකොට ගැනුම් කියන්නේ වියදමක් නම් විකුණුම් කියන්නේ ආදායමක්. විකුණන්න ආදායම වැඩි වෙනවා, ආදායමක් වැඩි වෙනොත් බැර. විකුණුම් අනිවාර්යයෙන්ම බැර. ඒතර අපේ කඩේ ගත්ත බඩු විකුණන්න පුළුවන් ආකාර දෙකයි. එක්ක අපිට ඒ කියන්නේ මුදලට, එහෙම නැත්නම් අපිට විකුණන්න වෙන්නේ ණයට. ඉතින් අපි ණයට වික්කොත් ඇති වෙන්නේ ණය ගැතියෝ. එතකොට අපිට වික්කොත් විකුණුම් බැර මුදල් වලට තමයි හර කරන්නේ. ඒ අපිට විකුණුම්. ණයට වික්කොත් විකුණුම් බැර ණය ගැතියාට තමයි හර. නේ? ඔතන තියෙන්නේ අපිට මුදල් ගිණුම හර විකුණුම් ගිණුම බැර නම් කතා දෙකක් නැහැ. අපිට විකුණුම් තමයි. අපිට විකුණුම්. අපිට විකුණුම්. මුදල් ගිණුම හර විකුණුම් ගිණුම බැර 6000ක් අපිට විකුණුම්. අපි 13 වෙනි ගනුදෙනුව කතා කරානේ ළමයි එකපාරම නේද? පහත් එක්කම කතා කරා මම හිතන්නේ. 5 බැංකුවට දැම්මා 13 බැංකුවෙන් සල්ලි අරගෙන අපි. මුදල් වැඩි වෙලා බැංකුව අඩු වෙලා. නේ? බැංකුවෙන් මම දා ලස්සනට එක කිව්වා බැංකුවෙන් මුදල් ගත්තා කියලා මම ලිව්වේ නෑ. බැංකුවෙන් මුදල් ගත්තා තමයි. නමුත් මම කිව්වා චෙක් පතක් නිකුත් කර බැංකුවෙන් මුදල් ගත්තා කියලා තමයි අපි 13ට ලිව්වේ. චෙක් පතක් නිකුත් කර බැංකුවෙන් මුදල් ගත්තා. එහෙමනම් නැත්තම් ලියන්න පුළුවන් චෙක් පතක් මුදල් කරගත්තා. නැත්තම් චෙක් පතක් මාරු කරගත්තා. ඕන වචනයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ 13 14 අපිට හුරු ගනුදෙනුවක් හොඳට නේද? දැන් ඒක මතක හිටින්න ඕනේ. බොල් ණය අපි කීප පාරක්ම සාකච්ඡා කරා. බොල් ණය ගිණුම හර ණයගැති ගිණුම බැර කියන්නේ බොල් ණය. බොල් ණය 1500යි. 14 වෙනි ගනුදෙනුව බොල් ණය 1500. බොල් ණය වල දිස්සටහන අතිවිශේෂ දිස්සටහනක් මතක තියෙන්න ඕනේ. බොල් ණය ගිණුම හර ණයගැතියෙක් නැතුව යන නිසා බොල් ණය කියලා අලාභයක් වියදමක් ඇති වෙනවා. ණයගැතියෙක් නැතුව යනවා කියන වත්කමක් අඩු වෙනවා. වත්කමක් අඩු වුණොත් බැර ණයගැතියාට බැර කරන්නේ එකයි. බොල් ණය ගිණුමට අපි හර කරනවා වියදමක් නැත්නම් අලාභයක් පාඩුවක් ව්‍යාපාරයේ වැඩි වෙනවා. ණයගැතිය නැතුව ගියාම සල්ලි හම්බෙන්නේ පාඩුයි. අපිට අලාභය වැඩි වුණොත් හර කරන්න ඕනේ. ඒව දැන් අපි පැහැදිලි කරලා තියෙනවා. එතකොට බොල් ණය 1500 කියලා විවම ඇති. එතකොට එතනින් ඒ අභ්‍යාසය ඉවර වෙනවා. ඒත් අපේ 14යිනේ තව දෙකක් තියෙනවා. මට එදා ඉඩ නැති නිසා මම දුන්නේ නැහැ. අපි දිත්ත සටහන් 14යි ලිව්වේ. තව දෙකක් තියෙනවා. මේ දෙක දැන් කරමු. හොඳයි. දිත්ත සටහන් 14ක අපි ගනුදෙනු ලිව්වා. මේ 15 වෙනි එක. 15 තියෙන්නේ මෙහෙමයි ළමයි 15 දැක්ක හැටි හොයාගන්න පුළුවන්. මේවා අපි කරා ඕන තරම්. මම පොඩ්ඩක් පහළ ලියන්නම්. 15 ගැනුම් ගිණුම හර 30000යි. දැන් වැඩේ හවු වෙනවනේ මේක දැක්ක හැටියෙන්. ගැනුම් ගිණුම හර 30000යි. ඔතනින් උත්තරේ හොයාගන්න පුළුවන්. ඔය ටිකම ඇති උත්තරේ හිතාගන්න. ඒ කියන්නේ ව්‍යාපාරය අනිවාර්යයෙන්ම ගැනුම් කරලා තියෙනවා. 30000ක බඩු අරන් තියෙනවා. එතකොට ගන්න පුළුවන් ආකාර දෙකයිනේ. එක්ක 30000ම එකපාර මුදල් ගෙවලා ගන්න පුළුවන්. නැත්නම් කොටසක් මුදල් ගෙවලා කොටසක් ණයට ගන්නත් පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ මුදල් ගිණුම බැර. මුදල් ගිණුම බැර වුණොත් 30000ම දාන්න එපා. මුදල් ගිණුම 30000ම බැර වුණොත් උත්තරේ දන්නවනේ ඔයගොල්ලෝ. අපිට ගැනුම්. හැබැයි මේකේ මුදල් ගෙවලා තියෙන්නේ අපි 25000යි. ඒක තව 5000ක් ගෙවන්න තියෙනවා. අපි ගෙවන්න ඕන නම් ණය හිමි ගිණුම බැර 5000යි. ඒතර අපෙන් අහනවා මොකද්ද ගනුදෙනුව කියලා.
ඒතර එක එක විදි තියෙනවා මේක ලියන්න පුළුවන්. අපිට මෙහෙම ලියන්න පුළුවන් 30000ක භාණ්ඩ ලබාගෙන නේද? 30000ක භාණ්ඩ ලබාගෙන නැත්නම් මිලදීගෙන ලබාගෙන රුපියල් 25000ක් 30000ක භාණ්ඩ ලබාගෙන 30000ක බඩු ගත්තානේ 30000ක භාණ්ඩ ලබාගෙන රුපියල් 25000ක් මුදලින් ගෙවූ අතර මුදල් අඩු වෙලා තියෙනවා රුපියල් 25000ක් මුදලින් ගෙවූ අතර ලියා ගන්න මම කියනකොටම 30000ක භාණ්ඩ ලබාගෙන රුපියල් 25000ක් මුදලින් ගෙවූ අතර තව අපි 5000ක් දෙන්න ඕනේ. ඉතිරි 5000 පසුව ගෙවීමට අපි කියනවා ඉතුරු 5000 පස්සේ දෙන්නම් කියලා. ඉතිරි 5000 පසුව ගෙවීමට පොරොන්දු විය. ඉතිරි 5000 පසුව ගෙවීමට පොරොන්දු විය. තිස්දහක භාණ්ඩ ලබාගෙන රුපියල් 25000ක් මුදලින් ගෙවූ අතර ඉතිරි 5000 පසුව ගෙවීමට පොරොන්දු විය. ඒ කියන්නේ අත්පිට ගැනුම් තියනවා 25000ක් ණයට ගැනුම් තියනවා 5000ක්. නේද? අත්පිට ගැනුම් 25000යි ණයට ගැනුම් 5000යි. 30000ක භාණ්ඩ ලබාගෙන රුපියල් 25000ක් මුදලින් ගෙවූ අතර ඉතිරි 5000 පසුව ගෙවීමට පොරොන්දු වී අපි කියනවා ඉතුරු 5000 ව්‍යාපාරයෙන් පස්සේ දෙන්නම් කියලා. අපි දෙන්න ඕනේ සල්ලි 5000ක් ඒ කියන්නේ ණය හිමියෝ වැඩි වෙනවා. ණය හිමියුම බැර වෙලා තියෙන්නේ ඒකයි. මුදල් අඩු වෙනවා ණය හිමියෝ වැඩි වෙනවා. ණය වැඩි වෙනවා. හොඳයි අපි අවසානයකට යනවා මේ අභ්‍යාසයේ 16 වෙනි ගම්දෙන් මේ විස්තරහන මුදල් ගිණුම හර 9000යි මුදල් ගිණුම හර කියන්නේ වැඩි වෙලානේ 9000 එන මුදල් ආච්චුවට ඇවිල්ලා තියෙනවා 9000 ඊට පස්සේ ණය ගැති ගිණුම හර ණය ගැති ගිණුම හර කියන්නේ මේ දෙකම වත්කම්නේ හර කියන්නේ වැඩි වෙලා ණයගතිය වැඩි වෙලා 1000කින් විකුණුම් ගිණුම බැරනේ කොහොමත් 10000 ඒ කියන්නේ ආදායමක් වැඩි වෙලා විකුණුම් ගිණුම බැර ඒ උත්තරේ මෙතනින් තමයි අපිට අල්ලන්න පුළුවන් මෙතනින් තමයි උත්තරේ හොයාගන්නේ මොකක්ද ගනුදෙනුව කියලා හොයන්නේ මෙතනින් ලොකුම ගාණෙන් තමයි ගනුදෙනුව දැක්කම තේරෙන්නේ විකුණුම් කරලා කියලා. එතකොට ව්‍යාපාරය කරලා තියෙන්නේ 10000ක භාණ්ඩ මෙයාට විකුණනවා මෙයාගෙන් අපිට ලැබිලා තියෙනවා 9000. නේ 10000ක භාණ්ඩ විකුණලා ව්‍යාපාරේ මෙයාට 9000ක් ලැබිලා තව 1000ක් එයාගෙන් ලැබෙන්න තියෙනවා ණයගතිය වැඩි වෙලානේ. එතකොට අපිට ලියන්න වෙන්නේ 10000ක භාණ්ඩ විකුණා රුපියල් 10000ක භාණ්ඩ විකුණා රුපියල් 10000ක භාණ්ඩ විකුණා රුපියල් 9000ක් රුපියල් 10000ක භාණ්ඩ විකුණා රුපියල් 9000ක් මුදලින් ලද අතර රුපියල් 10000ක භාණ්ඩ විකුණා විකුණුම් ගිණුම බැර කියන්නේ විකුණලානේ රුපියල් 9000ක් මුදලින් ලද අතර තව 1000ක් ලැබෙන්න තියෙනවා ව්‍යාපාරයට රුපියල් 9000ක් ලැබුණා මුදල් රුපියල් 9000ක් මුදලින් ලද අතර ඉතිරි 1000 ණයට විකිණීමක් වේ
ඉතුරු 1000ක බඩු විකුණලා තියෙන ණයට. ඉතිරි 1000 ණයට විකිණීමක් වේ. 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 හොඳයි. එතකොට අපි ඔය කතා කරේ දිත්ත සටහන දුන්නම ගනුදෙනුවක් අඳුරගන්නේ කොහොමද කියලා. ඉතිරි 1000 ණයට විකිණීමක් වේ. එතකොට මේ දිත් සටහන න්‍යාය ඉවර වෙන තව අපිට අභ්‍යාස තියෙන්නේ ළමයි කරන්න තව අභ්‍යාස 4ක් තියෙනවා ඉවර කරන්න. මම හිතන්නේ අපිට බ්‍රහස්පතින්ද ඉවර කරන්න පුළුවන් වෙයි බොහෝ විට. අපි යමු ඊළඟ අභ්‍යාසයට එහෙනම්. ඒ අභ්‍යාසය මෙන්න මේ වගේ. දැන් අපි කරේ දැන් මේ කරලා නැවැත්තුවානේ අභ්‍යාසය. ඒකෙදී ඒගොල්ලෝ දුන්නේ අපිට දිත්ත සටහනනේ උදාහරණයක් විදියට. දැන් මේක කිව්වට අග්ගල අඳුර ගන්න පුළුවන් මුදල් ගිණුම හර. කියනකොටම දන්නවනේ මුදල් ලැබිලා කියලා. නේද? මුදල් ගිණුම හර ලී බඩු ගිණුම බැර 5000යි. නේ? තොර ගනුදෙනුව ඔයගොල්ලෝ දන්නවා ලී බඩු විකුණලා. මේ මුදල් ඇවිල්ලා මුදල් වැඩි වෙලා වත්කමක්නේ. මේකත් වත්කමක් මේකත් වත්කමක්. වත්කමක් වැඩි වුණොත් හර වත්කමක් අඩු වුණොත් එහෙනම් මේකේ වෙලා තියෙන ගනුදෙනුව තමයි ලී බඩු වික්කා. ලී බඩු වික්කා. එතකොට මේ දීලා තියෙන දිත්ත සටහන දුන්නම අපි ගනුදෙනුව ලියුප එක තමයි කරන්නේ. දැන් අභ්‍යාසයත් ඒ වගේම තමයි. දිත්ත සටහන තමයි දෙන්නේ. හැබැයි මෙහෙම නෙමෙයි. මේ දිත් සටහන දීලා තියෙන. එතකොට දිත් සටහන දෙන්නේ මෙහෙම නෙමෙයි. ගිණුම් දෙකකින්. ඒ කියන්නේ මේ මුදල් ගිණුමයි මුදල් ගිණුම ඒ වගේම මේ ලී බඩු ගිණුමක් දෙනවා. ලී බඩු ගිණුම. මෙන්න මේ අභ්‍යාසන දැන් කරන්න යන්නේ. මෙහෙම වෙනුවට දැන් කෙලින්ම ගිණුමට දාලා පෙන්නන්න. කියන්නේ ගිණුම කියලා ලියන්න කියන්නේ ගිණුම් දෙක කෙලින්ම දෙනවා අපිට. මේකම තමයි. එතකොට මුදල් ගිණුමට මොනවද කරලා තියෙන්නේ? හර කරලා තියෙන්නේ 5000. ලී බඩු ගිණුමට මොකද කරලා තියෙන්නේ? බැර කරලා තියෙන්නේ 5000. එතකොට අපිට තේරෙන්න ඕනේ මුදල් ගිණුම හර කරලා ලී බඩු ගිණුම බැර කරලා. දැන් මෙහෙම වුණොත් එහෙම මුදල් ගිණුමට 5000ක් බැර කරලා ලී බඩු ගිණුමට 5000ක් හර කරලා. දැන් දන්නවනේ මොකද්ද ගනුදෙනුව කියලා? මේක ලී බඩු වික්කා මුදල් ලැබිලානේ. මේකේ මුදල් බැර වෙලාගෙන මුදල් අඩු වෙලා. මේ මුදල් බැර ලී බඩු හරගෙන ලී බඩු වෙන එක ලී බඩු මිලදී ගත්තා නේ. මේක ලී බඩු වික්කා මේක ලී බඩු මිලදී ගත්තා. එහෙමනේ. මේක ලී බඩු වික්කා මේක ලී බඩු මිලදී ගත්තා කියලා කියන්නේ සටහන් කළා තියෙනවා. ගිණුම් දෙක දෙන්න දැන් ඕගලන්ට. ගිණුම් දෙක බලලා හර බැර බලලා කියන්න ඕනේ. මේක නම් ලේසිනේ දැක්කම පේනවනේ. මේක හිතන්න ඕනේ ඒගොල්ලෝ. මුදල් ගිණුම හර වෙලා ලී බඩු ගිණුම බැර වෙලා. ඒ තමාරු නෑ හිතන්න. සිම්පල් දෙයක් ඒක. එතකොට කෙලින්ම ගනුදෙනුව මේ දිත්ත සටහන් කරලා තියෙන්නේ ගිණුමේ. ගිණුම් දෙක බලලා අපිට කියන්නේ ගනුදෙනුව ලියන්න කියලා. හරි? අපි ලියාගමු මෙන්න මෙහෙම අභ්‍යාසය. කමල්ගේ ව්‍යාපාරයේ ගනුදෙනු නිසා
කමල්ගේ ව්‍යාපාරයේ ගනුදෙනු නිසා ඇති වූ බලපෑම ඇති වූ බලපෑම ඇති වූ බලපෑම ඇති වූ බලපෑම ලෙජර් ගිණුම් වල ඇති වූ බලපෑම ලෙජර් ගිණුම් වල කමල්ගේ ව්‍යාපාරයේ ගනුදෙනු නිසා ඇති වූ බලපෑම ලෙජර් ගිණුම් වල සටහන් කර තිබේ. ලෙජර් ගිණුම් වල සටහන් කර තිබේ. ලෙජර් ගිණුම් වල සටහන් කර තිබේ. ඒතර ගනුදෙනු වල බලපෑම ලෙජර් ගිණුම් වල සටහන් කර තිබේ. ලෙජර් ගිණුම් වල සටහන් කර තිබේ. එම සටහන් කර ඇති ආකාරය 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 හොඳින් පරීක්ෂා කර එම සටහන් කර ඇති ආකාරය හොඳින් පරීක්ෂා කර හොඳින් පරීක්ෂා කර හොඳින් පරීක්ෂා කර අදාළ ගනුදෙනුව නිවැරදිව නම් කරන්න. හොඳින් පරීක්ෂා කර අදාළ ගනුදෙනුව නිවැරදිව නම් කරන්න. 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 එතකොට ගනුදෙනු වල දිත්ත සටහන ඔබට ඉදිරිපත් කරලා තියෙනවා ලෙජර් ගිණුම් ආධාරයෙන් ඒ සටහන් කරලා තියෙන විදිය හොඳට පරීක්ෂා කරලා අදාළ ගනුදෙනුව නම් කරන්න කියලා කියන්නේ. එතකොට අපි ඉස්සෙල්ලාම දැන් ලෙජර් ගිණුම් වල ගනුදෙනුව සටහන් කරලා තියෙන ආකාරය පෙන්වන්න වෙනවනේ. දැන් ටියුට් එකක් තිබ්බනම් ලේසි ටියුට් එකේ තියෙනවා මෙන්න මෙහෙම. දැන් ඔබට මෙහෙම ඉදිරිපත් කරනවා ඒගොල්ලෝ. එතකොට ඔයගොල්ලෝ ලෙජර් ගිණුම බලලා තමයි ගනුදෙනුව කියන්න ඕනේ. අපිට ලෙජර් ගිණුම් ටික ගහගන්න වෙනවනේ දැන් ටියුට් එකක් නැති නිසා. ඔයගොල්ලෝ මෙහෙමයි කරන්නේ. දැන් ඔයගොල්ලෝ ගාව තියෙනවා CR කොලයක්. CR පොතක් කොලයක් නෙමෙයි CR පොතක් නේ තියෙන්නේ. ඔන්න මම පොඩ්ඩක් ඔයගලන්ට පෙන්වන්න ගත්ත මේ වගේ CR පොතක් නේ තියෙන්නේ ඔයගොල්ලෝ ගාව. දැන් පොඩි පොත්වල මේ වැඩේ කරන්න බෑ. එතකොට මේ CR කොලේ මෙන්න මෙහෙම නමා ගන්න පුළුවන් ඔයගලන්ට. හරි? CR කොලේ නම අපේ දැන් හොඳින් බලන්න ඕනේ CR කොලේ මම නවන විදිය. මම CR කොලේ නමන්නේ මෙන්න මේ ඉර මග ඇරලා දෙකට. හරි එතකොට මේ ඉර බේරලා මග නමලා තියෙන්නේ. මේ ඉර පාවිච්චි කරන්නේ නැතුව මම කොලේ දෙකට බෙදන්නේ. තේරුණානේ සිංහල? මම කොලේ මෙහෙම දෙකට නමනවා පොතේ ඔයගොල්ලෝ නමා ගන්න ලස්සනට. හැබැයි මෙන්න මේ කොටස තියලා ඉතුරු කරලා. පැහැදිලිනේ? මම කියන්නේ දැන් ඔයගොල්ලන් පොත ගත්තොත් එහෙම මොහොමනේ පොත තියෙන්නේ. එතන මෙතන තියෙනවානේ අර ඉරක්. ඒක පාවිච්චි කරන්න නැතුව මෙන්න මේ කොටස දෙකට බෙදන්න කියලා මම කියන්නේ. ඉරි ගහන්න එපා. නමා ගන්න ඕනේ මේක මග ඇරලා මේ කොටස් සමානව දෙපැත්ත බෙදෙන විදියට. මම දැන් පෙන්නුවේ ඒකයි. දැන් මේක නම් පොත කොලේ මෙහෙම නමන්න ඕනේ. මෙන්න මේක මග ඇරෙන විදියට. සම්පූර්ණයෙන්ම දෙකට බෙදන්නේ නැහැ. හරිනේ? එතකොට සමානව මේ දෙපැත්ත බෙදලා දිනවා මේක අතෑරලයි දෙකට බෙදලා දිනවා. හරි? ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕන දේ තමයි මෙන්න මෙහෙම. දැන් නමා ගත්තනේ මෙහෙම. නේ? දැන් මම අර පේන්නේ නැති නිසා මම පොඩ්ඩක් මෙහෙම ඉර ගන්න ඔයගොල්ලෝ ඉරි ගහන්න එපා. මම මේ නැත්නම් පේන්නේ නැති නිසා මෙහෙම ගහුවේ. ඔයගොල්ලෝ දැන් කරන්න ඕන දේ තමයි දුරු චුට්ටක් පේන්නේ මම ලං කරලා පෙන්නන්නම්. මෙන්න මෙහෙම ගැහැව්වා මේ මෙතන අහිලටම ගහ ගන්න ඕන. හරි මෙන්න මෙහෙම.
මැද ඉර ගහන්නේ නැහැ. ඉර ගහන්නේ නැහැ. ඉරෙන් නමලන තියෙන්නේ. හැබැයි මේ ගහ ගන්න ඉරි දෙක ඒ සම්පූර්ණ ඉඩ පාවිච්චි කරලා ගහ ගන්න ඕනේ. හරි සම්පූර්ණ ඉඩ පාවිච්චි කරන්න ඕනේ මෙතන ඉඳලා මේ නැම්ම ගාවටම ගන්න ඕනේ. හැබැයි එකතු කරන්නේ එහා පැත්තෙත් ඒ එහෙමම ගහ ගන්න ඕනේ. හරි? තේරුණානේ මං කියපු දේ? ඔයාලගේ CR පොත ඔහම නම් මම මේ කොටස අතහැරලා ගහන්න කියලා. ඒතර මේක නැති දෙකකට බෙදාගත්තේ හරියට. මෙන්න මෙහෙම. මේ ගිනුම් ගහන්නේ හරිද? සම්පූර්ණ ඉඩ පාවිච්චි කරන්න ඕනේ මෙතන යා කරන්න බෑ පොඩි දසක් තිබ්බම ඇති. රූල් 5ක් තියලා. ආයි ගහ ගන්න ඕනේ මෙන්න මෙහෙම. රූල් 5ක් තියලා හරි? ආයි රූල් 5ක් තියලා ආයි ගහවුවා. රූල් 5ක් තිබ්බා ආයි ගහවුවා. රූල් 5ක් තිබ්බා ආයි ගහවුවා. මේ වගේ ගහන්න ඕනේ මට සෙට් ජෝඩු ඕනේ ජෝඩු 10ක් ඕනේ. දැන් ජෝඩු 1යි 2යි 3යි 4යි 5යි 6යි 6යි ගහලා තියෙන්නේ 7යි 8යි ඉඳ මදි නම් එහා පැත්තට යන්න වෙනවා. ආයි දෙකට නමලා ගන්න ඕනේ 9යි සියර පොලේ ඔහම නම් 10යි. තේරුණානේ මං කියපු එක? එතකොට කොලේ දෙකට නැමුවා. එතකොට ගහන්න ඕනේ සම්පූර්ණ ඉඩ ගන්න ඕනේ. හරි? දැන් සමහර අයට කොච්චර කිව්වද? දැන් මෙහෙම කොලේ දෙකට නැමුවාට පස්සේ මෙහෙම මෙන්න මෙහෙම ගහනවා. 2D ඒවා. එහෙම බෑ. මෙතන මේ ඉරයි මේ නැම්මයි ගාවටම එන්න ඕනේ. ආයි චූටි ස්පේස් එකක් ආයි අනිත් එක එන්න ඕනේ. සම්පූර්ණ ඉඩ පාවිච්චි කරන්න ඕනේ. හරි? මෙන්න මේ විදියට තමන්ගේ පොතේ එන්න ඕනේ. මෙන්න මේ විදියට එන්න ඕනේ. ඉරි දෙක පේනවනේ පොඩි මැද තියෙන පොඩි ඉඩසයි. මේ ඉරි දෙක වදින්න ඕනේ දිගට. මේක වදින්න ඕනේ දිගටම එහා පැත්තේ දිගටම වදින්න ඕනේ. ඊට පස්සේ මේ අදින්නේ ලෙජර් ගෙනුම්. හරිද? ඊට පස්සේ තමන්ට පුළුවන් තමන්ගේ රූල තියලා සර් මියුට් වෙලා. තමන්ගේ සීය දැන් පොත තියෙනවානේ මේ පොතේ මම පෙන්නලා තියෙන්නේ මේක මෙන්න මේ කොටස ඉරක් තියෙනවානේ මෙතන ඒක ඇරලා තමයි කොලේ දෙකට නැමෙන්න ඕනේ මේක ඇරලා මේක සමාන කොටස් දෙකකට බෙදෙන්න ඕනේ කොලේ ඉර ගහන්නේ නැහැ මැද්දෙන් ඊට පස්සේ මේ ගිනුමක් අඳින්නේ මම හරි එතකොට ඉරි දෙක වදින්න ඕනේ මේ පොඩි ඉඩසක් තියෙන්න ඕනේ මම මේකයි මේක පෙන්නුවේ මෙන්න මේ විදියට වදින්න ඕනේ ඉරි ටික තාම මැද්ද ඉර ගහලා නැහැ මම මේ දිග ඉරි ටික විතරයි තාම ගස්සන්නේ පහක් තිබ්බ අනිත් ඉරි දෙක ගහුවා පහක් තිබ්බ අනිත් ඉරි දෙක ගහුවා ඊට පස්සේ අපි කරන්නේ රූල තියලා හරියට මැද්දෙන් මෙන්න මෙහෙම ඒතර එකපාර මේ වැඩේ කරගන්න පුළුවන් ලේසි එකයි රූල් දෙකයි එක ගිණුමකට රූල් දෙකයි එතකොට තුනක් හිස් සිටිනවා රූල් දෙකයි මෙන්න මෙහෙම ගහගෙන යන එකපාර හරියට සමානව තියලා ගහගන්න. පේනවනේ? ඔන්න ගිනුමක් වෙන විදිය. කොහොම ගහන්න ඕනේ? රූල් දෙකයි ගිනුම් දෙකක් අතර පාතන මේ පැත්තට දින්පා ගහගත්තා. නැත්තම් අපේ අය එකෙන් එක අදිනවා පැයක් යනවා. රූල් දෙකයි පල්ලෙහාට එක ගිනුමකට. රූල් දෙකයි කියන්නේ රූල් තුනක් නෙමෙයි. දෙකයි. ඔන්න ඕම ගහගන්න ඕනේ ගිනුම් ටික ටක් ගාලා ලස්සනට රෙඩි වගේ තියෙන්න ඕනේ. මේ මැද ඉරක් තියෙන්න බෑ චූටි ඩිෆරන්ට් එකක් විතරයි මෙතන තියෙන්න. දැන් මගේ ටිකක් වැඩිපුර ඩිෆරන්ට් එක තියෙනවා. පොඩි ඩිසයි තියෙන්න ඕනේ. දෙක එකතු වෙන්න බෑ ගිනුම් දෙකක් තියෙන්නේ. ඔන්න ඕම තියෙන්න ඕනේ ගිනුම් ටික.
මං හිතනවා පැහැදිලි ඇති කියලා දැන් කියපු දේ. එතකොට මෙන්න මේ වගේ එනවා. මම කියන්නේ ඔයගලන්ගේ දැන් පොලේ තියෙනවනේ